Physics with Lana YouTube channel එකට සියලුම දරුවන්ව ආදරයෙන් පිළිගන්නවා. හොඳයි එහෙනම් අද දවසේදී මම සාකච්ඡා කරන්නේ ඕගොල්ලොත් එක්ක පසුගිය ප්‍රශ්න පත්‍ර කිහිපයක් තෝරගෙන ඒ බල ක්ලාසිෆයි කරපු ඒ කියන්නේ ඝර්ෂණය සම්බන්ධව ක්ලාසිෆයි කරපු MCQ ප්‍රශ්න කිහිපයක් තමයි සාකච්ඡා කරන්න යන්නේ. හොඳයි එහෙනම් තෝරාගත්තු MCQ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න යනකොට මම මුලින්ම කියන්න මම මේක තෝරාගත්තු විදිහ පේතුරු පොත් ප්‍රකාශකයන් විසින් නිෂ්පාදනය කරලා තියෙන අර ස්පෙસિෆයි කරපු MCQ පොත ඕගොල්ලෝ ගාව තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඒකේ අර ඝර්ෂණය සම්බන්ධ ප්‍රශ්න කිහිපය සිදු කරලා ඉන්න. හරිද? එතකොට මේ ප්‍රශ්න කිහිපේ අර මිනුම් කියන පොත යටතේ කුඩා පොත් කට්ටලයක් ඔයගොල්ලන්ට ලැබෙනවා මේ පොත් සෙට් එකේ. ඒකේ මිනුම් යටතේ අවසානයේදම තියෙනවා මේ ඝර්ෂණය සම්බන්ධ ගණනය කිරීම 20ක්. ඊට කරලා ඉන්න ඕනනම් තනියෙන්. එහෙම නැත්නම් එහෙම නැතිනම් මේකට මම මේ වීඩියෝ එකට ඒ ප්‍රශ්න කිහිපය ඇටච් කරන්නම් මේකෙන් පස්සේ මම මේ කතාවෙන් පස්සේ ඔයගොල්ලන්ට ඇටච් කරලා ප්‍රශ්න ටික හදලා බලන්න ඉස්සරලා ඊට පස්සේ මගේ සාකච්ඡා කිරීමත් එක්ක ඔයගොල්ලන්ට එකතු වෙන්නට පුළුවන් හැකියාව තියෙනවා. හොඳයි එහෙනම් මම දැන් ඩිස්ප්ලේ ඔයගොල්ලන්ට ප්‍රශ්න කිහිපය හොඳයි. එහෙනම් ඒකේ පළවෙනි ප්‍රශ්නේ මම මෙන්න මේ ආකාරයට තෝරගන්නවා. right? ඒක 1989 ප්‍රශ්නය. හරිද? ඒකේ තියෙන්නේ මෙන්න මේ ආකාරයට. මේක සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් පිළිතුරු ලබාගත්තු ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? බොහෝ දෙනෙක් මේකට පිළිතුරු ලබාගත්තේ නැහැ. ඒකට හේතුව මේක ටිකක් ගණිතයට සම්බන්ධ ප්‍රශ්නයක් නිසා. ඒකයි හේතුව. මේකේ S ලක්ෂය මේක අපිට ගන්න පුළුවන් R ලක්ෂය සහ මෙතන W බිත්තිය. මොකද අපි බලමු මොනවද මේක කියන්නේ කියලා. ආනතියක් දීලා තියෙනවා θීටා කියලා. right? මෙතන ආනතිය θීටා ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. හොඳයි. ස්තන්තු එක් කෙලවර තන්තුව තමයි S කියන්නේ. හරිද? මේ තන්තුව තමයි S කියන්නේ. හරි. ඒතර කියනවා ස්තන්තු එක් කෙලවර ගුරුත්ව කේන්ද්‍රයට සවි කරලා අනෙක් කෙලවර රළු බිත්තියකට සවි කරලා තියෙනවලු. ඒතර රූපේ පෙන්වන තියෙන අන්දමට දණ්ඩේ එක් කෙලවරක් බිත්තිය ස්පර්ශ කරමින් සමතුලිත වී ඇත කියලා කියනවා. බිත්තිය සහ දණ්ඩ අතර සර්පණ ඝර්ෂණ සංගුණකය. හරිද? ඒ කියන්නේ ගතික ඝර්ෂණ සංගුණකය කියලා කියන්නේ සර්පණ කියලා කිව්වම චලනය වෙනකොට තියෙන අදහස තමයි එතන තියෙන්නේ. එතකොට නියුගියාගේ තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ඒක සමාන කරන්න පුළුවන් අපිට උපරිම ස්ථිතික ඝර්ෂණ බලයට ගන්න පුළුවන්. හරි සීමාකාර ස්ථිතික ඝර්ෂණ සංගුණකයට ගන්න පුළුවන් මේ නියුගියාගේ ප්‍රශ්නයක් නෑ. බිත්තිය සහ දණ්ඩ අතර සර්පණ ඝර්ෂණකය දීලා තියෙනවා. එහෙනම් බිත්තිය සහ දණ්ඩ අතර තීටා කෝණයට තිබෙ අවමාගය හොයන්න කියලා කියන්නේ. තීටාගේ මිනිමම් වැලියු එක හොයන්න කියලා කියනවා. ඔය වැලියු එක කීයද කියලා තමයි හොයන්න කියන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් දුන්න ගමන් මම හිතන්නේ ගොඩ දෙනෙක් මේකට පිළිතුරු සපයයි කියලා. බලන්න මේක හදාගෙන යන විදිය. තනිකර ගණිතානුකූල ක්‍රමවේදයෙන් යත්තේ භෞතික විද්‍යාව පාවිච්චි කරමින් යන විදිය බලන්න. මට වැදගත් දේ තමයි මෙන්න මේ දේ. පද්ධතිය තවමත් සමතුලිතයි කියන එක. මෙන්න මේක හරිය වැදගත්. පද්ධතිය තවදුරටත් සමතුලිතයි කියලා කිව්වම මට බල ලකුණු කරන්න පුළුවන් ගුරුත්ව කේන්ද්‍රය යටතේ ක්‍රියා කරපු නිසා බර දා ගන්න පුළුවන් mg. හරිද? මේක දැන් MCQ එකක් විදිහට නෙමෙයි මම මේ හදන්න යන ඔයගලන්ට වැඩි තේරෙන්න තමයි දාගෙන යන ඕන පැත්තෙන් ලියන්න m කියන්නේ අස්සේ ස්කන්ධය. හරිද? t කියන්නේ තන්තුවේ ආතතිය. මේ ක්‍රියාත්මක වීදී. හරිද? ඊට අමතරව මෙයාගෙන් ඇති කරනවා මේ පැත්තට අභිලම්බ බලයක් r කියන එක. පිටියමගේ දණ්ඩ ඉස්සරහට උත්සාහ කරනවා පල්ලෙහාට. මේ පල්ලෙහාට නෙමෙයි ඉස්සරහින් උත්සාහ කරන්නේ. ඒක වළක්වන්න ඝර්ෂණ බලය ඇති කරන්න ඕනේ බිත්තිය මගින් ඉහළට. දණ්ඩ මත දෙන්න ඕනේ ඉහළට. බිත්තිය මත පහළට, බිත්තිය මගින් දණ්ඩ මත දෙනවා මේ විදිහට ඉහළට. හරිද තමයි? හොඳයි. දැන් එතකොට සමතුලිත අවස්ථාව. ඒ කියන්නේ මේ වෙලාවේදී අපි කියන උපරිම ස්ථිතික ඝර්ෂණ බලය තමයි පවතින්නේ. උපරිම ස්ථිතික ඝර්ෂණ බලය පවතින. එතකොට තමයි අපි කියන උපරිම අවස්ථාවේ පවතිනකොට දැන් ඊට වැඩි අඩු අවස්ථාවල ගත්තොත් දැන් මෙන්න මෙහෙම තියෙනවා කියලා ගත්තොත් එතකොට එන්න අපි දන්නවා තීටට කැඩීම වෙන්නේ අංශක 90යි. හරිද? එතකොට කොහොමද දණ්ඩ වැටෙන්නේ නැහැ ලව. දණ්ඩ එතකොට වැටෙන්නේ නැහැ මේ විදිහට බාර දෙනවා මේ තන්තුතන වැටීමක් එන්නේ. ඒතර මේකේ තීටගේ යගේ එන්න අඩු වෙලා අපි දන්නවා යම්කිසි අගයක් දක්වා එනකොට බර මෙහෙම තියෙනවා. යම්කිසි අගයක් දක්වා තීටගේ යගේ එනකොට මෙයා ලිස්සලා යන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. ඇයි ළමයි මේ ලිස්සලා යන්න තියෙන ප්‍රවණතාවය වැඩි කියලා කියන්නේ හේතුව. හරි. ඒකට හේතුව අපි දැම්මම පැහැදිලි කරගන්න ඕනේ නැහැ. දැනට පොඩි සටහනක් දාගන්න. මෙන්න අපි තුන් දැන් මේ ලිස්සලා යන මොහොතේ තීටගයගේ තමයි ඔය තියෙන්නේ.
තාම තීට අවමගේදී කියන අදහස අපි ඔළුවට දාගෙන නැහැ. හරි? දැම්මම දාගෙන නැහැ. දැනට මේ අපි යමු ඉස්සර යන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවයි තමයි තියෙන්නේ. ඒතකොට තීට මිනිමම් වැලියු එක තමයි තියෙන්නේ. අලන්දරේ පැහැදිලි නේ. හරි. අන්න එහෙම තියෙන මොහොතේදී දැන් අපි බලමු ළමයි මෙන්න මේ ක්‍රියාව. දැන් එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ. මට මෙතනදී මේ බල ටික ලකුණු කරාට පස්සේ මීට හැර මෙවන් හැර වෙනත් කිසිදු බලයක් නැහැ ළමයි. එතකොට ළමයි මෙන්න මෙයාගේ සම්ප්‍රයුක්ත ගැන හිතන්න පුළුවන් අපිට. මේ F සහ R ගේ සම්ප්‍රයුක්ත ගැන හිතුවොත් ළමයි අනිවාර්යෙන් මේක යන්න ඕනේ මෙන්න මේ අතරමැද්දේ. හැබැයි ඒ යන R සම්ප්‍රයුක්ත බලය අනිවාර්යෙන් මෙන්න මේ ලක්ෂ්‍ය හරහා නැත්නම් ගුරුත්ව කේන්ද්‍රය හරහා යන්න ඕනේ. මොකද මේ දෙන්න වෙනුවට දාන කණි බලය අපි ගත්තොත් මෙන්න මෙහෙම ගත්තොත් මම එක ගන්නම් ළමයි F නෝට් කියලා. F නෝට් එක අනිවාර්යෙන් මේ හරහා යන්න ඕනේ. ඇයි මම එහෙම කියන්නේ ළමයි? මේ දෙන්න වෙනුවට F නෝට් එක ගත්තොත් ළමයි ඒක තනි බලයක් වෙනවා. ඒතර බල තුනක් යටතේ මේ පද්ධතිය සමතුලිත වෙනවා. ඒතකොට මේකේ තියෙන මෙහෙමනේ. මේ පැත්තට T එකක් තියෙනවා, මේ පැත්තට mg එකක් තියෙනවා. අනිවාර්යෙන් බල තුනක් යටතේ පද්ධතියක් සමතුලිත වෙනකොට මේ බල තුනම ඒක ලක්ෂීය වෙන්න ඕනේ. ඒක තමයි කතන්දරේ. එහෙනම් මෙතන තීට නම් ළමයි අපිට ගන්න බලන් බය නැතුව මේක තීට වෙනවා කියන්නේ. කිසිම කතන්දරයක් නැහැ බය නැතුව ගන්න පුළුවන්. පැහැදිලිද මම මේ කියන්නේ? ඊළඟ ප්‍රශ්නය දැන් මේකෙන් උත්තරයක් ගන්න බෑනේ ළමයි. අත්තම මේකෙන් උත්තරයක් ගන්න බෑ. හරිද? පද්ධතියම තියාගන්න. ඊට අමතරව අපි ගමු ළමයි තන්තුව තිරසට දක්වන ආනතිය මට ඕන ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒකත් අපිට බය නැතුව මෙන්න මෙහෙම ගත්තා. තිරසට දක්වන ආනතිය මම ඇල්ෆා කියලා ගන්නවා. එතකොට ළමයි මට මෙතන සටහන් කරගන්න පුළුවන්. තිරසට දක්වන ආනතිය ඇල්ෆා ලෙස ඔච්චර. ඔය ටික ලියා ගන්න පුළුවන්. ඊට අමතරව තව මොනවද මට කරන්න පුළුවන්? මට ලියන්න පුළුවන් ළමයි ඝර්ෂණය ගැන හිතලා ඝර්ෂණය බය ලිව්වොත් F සමානයි μ r වෙනවා. μ දීලා තියෙනවා 1ට මූල 3යි. පස්සේ මොන හදිසි කරන්නත් පුළුවන්. නැත්නම් දැම්ම තියාගමු. හරිද? නැත්නම් පස්සේ හදිසි කරමු අපි μ ලෙස නෑ. μ r ලෙස යනවා. දැන් ඉතින් r හොයා ගන්න බෑ. r හොයා ගන්න ඕනේ මේ දේවල් හොයා ගන්න. එහෙනම් ඉස්සෙල්ලා මම යනවා මෙන්න මේ පද්ධතිය. right? මම යන්නම් මේ පද්ධතිය. මේකට පස්සේ එන්න සම්ප්‍රයුක්ත ගැන හිතන්නේ පස්සේ. දැන් තමයි මෙතනට ආවොත් මේ පද්ධතිය ගැන හිතලා බලන්න ළමයි. මේක දිහා බැලුවොත් දැන් කළු පාටින් පේන F නෝට් එක ගැන අවත කරන්නේ නිල් පාටින් අඳලා තියෙන බර ටික විතරයි. මම දානවා මේ දිශාවට. පද්ධතියේ සමතුලිතතාවය සලකලා දානවා මේ පැත්තට. එතකොට සිග්මා F සමාන බිඳුව. මේ පැත්තට යනවා තමයි R දාන වෙනවා. ඍණ වෙන්නේ ළමයි T cos alpha එක. T cos alpha සමානයි බිඳුව. එහෙනම් R සමානයි T cos alpha පළවෙනි සමීකරණය. මම දානවා ඉහළට සිග්මා F සමානයි බිඳුව. එතකොට එනවා ළමයි T sin alpha ධන F සමානයි mg කියලා. මොකද බිඳුවට සමාන නිසා ඍණ mg කියලා අනිත් පැත්තට යන අතර mg ට සමානයි. එතකොට මේක තවත් සමීකරණයක් විදිහට මට ගන්න පුළුවන්. හරිද? දැන් මම මේ විදිහට පොඩ්ඩක් තියාගන්නම් මේ සමීකරණ දෙක. ඔන්න මම T sin එක පොඩ්ඩක් උක්ත කරගන්න හිතන වෙනවා mg ඍණ f කියලා. f ගන්න පුළුවන් μ r විදිහට. මේ තියෙන පද්ධතිය සම්ප්‍රයුක්ත ගන්න නැතුව වෙන වෙනම ගත්තොත් f නෝට් එක හිතන්න නැතුව මේ විදිහට ගත්තොත් බැලන්ස් වෙන විදිහ. ඒත් මේ පද්ධතියම තමයි ළමයි සම්ප්‍රයුක්ත ගත්තට පස්සේ අපි දකින්නේ. මේක සමතුලිතතාවය ගැන හිතුවොත්. හරිද? මෙම පද්ධතියේ සමතුලිතතාවය සලකා මම ගත්තොත් මට ලියන්න පුළුවන් ළමයි මේ පද්ධතිය ලියන්න පුළුවන් මේ ගුරුත්ව කේන්ද්‍ර හරහා යන නිසා. ඉතින් ලස්සන ගන්න බලනවා f නෝට් cos theta ධන t sin alpha සමාන වෙන්න ඕනේ mg. මොනවාම සමීකරණයක් එනවා. හරිද? මට මේකෙන් f නෝට් cos theta කියන එක උක්ත කරගත්තොත් එනවා mg ඍණ t sin alpha. තුන්වෙනි සමීකරණය. හරිද? ඒ කියන්නේ මම ඉහළට තමයි ගත්තේ පද්ධතිය සම්පූර්ණතාවය සලකලා. ඒ වගේම පිරසට ලියුවොත් ලියන්න පුළුවන් f නෝට් sin theta සමාන වෙනවා. ඒ කියන්නේ ඍණ t cos alpha සමාන වෙනද? එහෙනම් මෙතනින් f නෝට් sin theta සමානයි t cos alpha. හතරවෙනි සමීකරණය. මට දැන් පුළුවන් ළමයි 4න් 3 බෙදලා බලන්න. මොකද මම θ වනේ හොයන්න ඕනේ. මගේ අවසාන අරමුණ θ සෙවි. 4න් 3 බෙදනවා. 4න් 3 බෙදලා බලුවොත් ළමයි මට පිළිතුරක් විදියට එන්නේ මෙතන tan θ. මම මෙතන උඩින් ගන්නම් 4න් 3 බෙදනවා. එතකොට එන්නේ මට ළමයි tan θ සමානයි t cos alpha බෙදීම mg ඍණ t sin alpha. ඔන්න මේක තමයි mg ඍණ t sin alpha. හරිද? දැන් ඔන්න මේ මම නිකන් සාමාන්‍ය සමතුලිත අවස්ථාවේ මේ θ හොයාගෙන යන්නේ. හරිද? සමතුලිත අවස්ථාවේ θ හොයාගෙන යනවා. පස්සේ අපි θ අවමගේ පැහැදිලි කරගමු. හරි? t cos alpha. t cos alpha ට දැන් සමීකරණයක් කියලා දෙනවා. මෙතනින් කෙලින්ම ආදේශ කරමු. ඒ කියන්නේ මේ සම්ප්‍රයුක්ත හොයන්න කරන්නේ නිකන් තියෙන අවස්ථාවේ. පද්ධතිය නිකන් නිදහස් ප්‍රසක නගලා තියෙනකොට
ගත්තු එක. දැන් f සහ r වෙනුවට f නෝට් කියලා දාගත්තේ. හරිද? එහෙනම් දැන් t cos alpha වෙනුවට දානවා මෙතනට r mg ඍණ t sin alpha වෙනුවට දානවා තමයි මෙන්න මේ පාඩ එක. mg ඍණ f කියන එක. ඒතර mg ඍණ f කියන එක තමයි ඒක. ඒතර mg කැපිලා යනවා මෙතන ඉතුරු වෙන්නේ ඍණ වැඩි නම් ධන වෙනතට ධනයි. මෙතන අවසානයේදී තමයි tan θ ගේ අගය බලන්න එන විදිය ගත්තොත් tan θ සමානයි r බෙදීම f. දැන් මෙතනින් ගන්න පුළුවන් r බෙදීම f කියන්නේ මොකක්ද? r බෙදීම f කියලා කියනවා 1යට μ. 1යට μ. ඒතර μ අපිට දීලා තිබ්බනේ 1යට මූල 3යි කියලා. එතකොට r බෙදීම f කියලා කියන්නේ උත්තරේ සුළු වෙලා එන්නේ තමයි මූල 3යි. tan θ එනවා සමානයි කියලා එනවා මූල 3. හරිද? r බෙදීම f කියන්නේ 1යට මූල 3 නම් μ කියන්නේ 1යට මූල 3යි නම් එතන මෙතන 1යට මූල 3 දාපම මූල 3 උඩට එනවා. එතකොට θ මූල 3ක් වෙන මොන අවස්ථාවේද? අපි දන්නවා sin එක කියලා කියන්නේ මූල 3 බෙදලා 2යි cos එකෙන් බෙදනවා භාගය කැපිලා යනවා අතන මූල. එතකොට අපි දන්නවා θ එන අංශක 60. θ අංශක 60 තමයි ළමයි මෙන්න මේ විදිහට පද්ධතිය අවසාන අවස්ථාව. ඒ කියන්නේ මේ ලිස්සලා යන්න ඔන්න වෙන දින අවස්ථාවේ පද්ධතිය තියෙන්නේ. හරිද? එතකොට දැන් එහෙනම් වැඩි පැහැදිලි අපිට උත්තර එන්න ඕනේ අංශක 60 කියන්නේ පිළිතුරු එන්න ඕනේ 4. හරිද? දැන් මේකදී අපි ඊට අවමාගය එන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරගත්තොත් අපිට හිතන්න පුළුවන් ළමයි මීටත් වඩා තීට අඩු වුණොත් අපි හිතමු දැන් තීට අංශක 90ත් අපිට ඕකේ කියලා කිව්වොත් තීට මීට වඩා අඩු වුණොත් කන්ඩිෂන් එකක් විදිහට දාගන්න පුළුවන් දේ තමයි තීට මීටවත් වඩා අඩු වෙච්ච ගමන් වෙන්නේ හරිද? බලමු ඉතින් දාගන්න කන්ඩිෂන් එක මොකක්ද? හරිද? අන්න ඒ වෙලාවෙදී ළමයි හිතන්න පුළුවන් තරක් තියෙන්නේ කොතනද? θ මීටත් වඩා අඩු වුණොත් මොකද වෙන්නේ? දැන් අපි මෙතන කන්ඩිෂන් එක දාගන්න එක තමයි මෙතන තමයි θ මේක තමයි θ එන අවමාගේ. ඒක අපිට හිතන්න දැන් අපි හිතන්න පුරුදු වෙන්නට ඕනේ නමයි. කොහොමද අපි ඒක දාගන්නේ? හොඳයි නම. එතකොට අපිට මෙතනදී හිතන්න පුළුවන් වෙනවා θ අඩු වුණොත්. එතන කල්පනා කරලා බලන්න පුළුවන් අපිට. right අපි මේ මුල් අවස්ථාවට මේ මුල්ම අවස්ථාවට ආවම මෙන්න මේ දෙවෙනි සමීකරණය දිහා අපිට පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න පුළුවන්. දෙවෙනි සමීකරණය දිහා අවධානය යොමු කරලා බලුවොත් මට පුළුවන් දෙවෙනි සමීකරණය පොඩ්ඩක් මෙන්න මෙහෙම වෙනස් කරගන්න. හරි. දැන් මේක වැඩි හරියට මුලට දාගන්න ඕනේ නැත්තම් අපිට f උත්තර වැඩි හරියට උඩට දාගන්න මෙන්න මෙහෙම දැක්කම. ඒතර f උත්තර කරද්දී mg ඍණ t sin alpha කියලා තමයි. දැන් අපි මේ සමීකරණ අපිට වැදගත් වෙනවා. මෙන්න මේ සමීකරණ අපිට ටිකක් දැන් වැදගත් වෙනවා. දැන් අපි හිතමු ළමයි θ මීටත් වඩා අඩු වෙනවා කියලා. එතකොට ඕගොල්ලෝ දන්නවා ළමයි θ මීටත් වඩා අඩු වෙනකොට හිතන්න θ මීටත් වඩා අඩු වෙනකොට වෙන්නේ එන්න මේ යගේ මේ ප්‍රමාණය වැඩි වෙනවා. මේ විශාලත්වය වැඩි වෙන ගම අපි දන්න දණ්ඩ එන්න මොකද මෙන්න මෙහෙම මේ වගේ වෙන්න ගන්නවා. එතකොට ළමයි ඇල්ෆා ගේගේ එන්න මොකද වෙන්නේ? ඒ කියන්නේ θ මෙන්න මෙහෙම තව අඩු වෙනවා කියලා කියන්නේ ළමයි දණ්ඩ තව පල්ලෙහාට යනවා. දණ්ඩ පල්ලෙහාට යනකොට ගුරුත්ව කේන්ද්‍රයත් ළමයි ඉබේම පල්ලෙහාට යනවා. θ අඩු වෙනවා කියලා කියන්නේ දණ්ඩත් මෙහෙම පල්ලෙහාට යනකොට ගුරුත්ව කේන්ද්‍රයත් ඉබේම පහළට එනවා. එතකොට මෙන්න මේ තිරස් අක්ෂයත් එක්ක තන්තුව දක්වන ආනතිය වැඩි වෙනවා. ඒ කියන්නේ ඇල්ෆා ගේගේ එන්න වැඩි වෙනවා ළමයි. ඇල්ෆා වැඩි වෙනවා කියලා කියන්නේ හිතන්න දැන්. ඇල්ෆා වැඩි වෙනවා කියලා කියන්නේ ඉබේම sin alphaත් වැඩි වෙනවා. මේ විදිහට තමයි sin ප්‍රස්ථාරය alpha ගේ වැඩි වෙනකොට sin alpha දැන් උදාහරණයක් විදිහට alpha බිඳුවක් නම් sin බිඳුව. alpha අණුවක් වෙනකොට alpha වැඩි වෙනකොට sin අණුව එකක් වෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාත්මකගේ sin වල වැඩි වෙලා තියෙනවා නේ. ඒතර sin ගේ වැඩි වෙනවා alpha වැඩි වීමත් එක්ක. අන්න එහෙම ගත්තොත් තමයි θ ඊටත් වඩා අඩු වෙනකොට වෙන්නේ alpha ගේ එන්න වැඩි වෙනවා. alpha වැඩි වෙනවා කියන්නේ මේ පාර්ට් එක ඉබේම වැඩි වෙනවා. මේ පාර්ට් එක වැඩි වෙනවා කියලා කියන්නේ mg ගෙන් අඩු වෙන පාර්ට් එක වැඩි වෙනවා කියලා කියන්නේ අවසානයේ එකතුව කියන්නේ mg ගෙන් අඩු වෙන පාර්ට් එක වැඩි වෙනකොට f ඉබේම අඩු වෙනවා. ඒ කියන්නේ ඝර්ෂණ බලය ඉබේම අඩු වෙනවා. එතකොට අපි මේ හොයාගත්ත ළමයි ලිස්සලා යන ඔන්න වෙන තියෙන අවස්ථාවේදී අන්න ඊටත් වඩා තීට අඩු වෙනවා කියලා කියන එකේ තේරුම තමයි ළමයි ඉබේම ඝර්ෂණය තිබුණටත් වඩා අඩු වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ලිස්සලා යනවා. කියන්නේ ඝර්ෂණය ඉබේම අඩු වෙනවා කියලා කියන එකේ තේරුම තමයි පද්ධතියේ ඒ මීට වඩා තීට වලට අඩු කරන්න ගියොත් අනිවාර්යෙන් ලිස්සලා යනවා. මොකද මම ලිස්සලා යන ඔන්න වෙන තියෙන අවස්ථාවේ ඝර්ෂණ බලයත් එක්ක තමයි ගාන හදාගෙන ගියේ. හරිද? මීට වඩා තීට අඩු කරන්න ගියොත් අනිවාර්යෙන් මේ දණ්ඩ ලිස්සනවා කියලා ඔන්න සාර්ථක විදිහට මට ඒ වෙලාවේදී පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. නමුත් MCQ ප්‍රශ්නේදී ඒක අහන්නේ නෑ ළමයි. හරිද? මම නමුත්
මේකට අවශ්‍ය කරන දේවල් ටික තමයි එතනදී පැහැදිලි කරේ. මේ මම හැදුවේ ළම 1989 දැනට ගොඩ දෙනෙක්ට මේක හදාගන්න බැරි සහ පැහැදිලි කරගන්න බැරි කොටසක් තමයි මම මේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ. හරිද? මම මේක අනිත් ප්‍රශ්නයක් විදිහට උනත් දාන්න පුළුවන් වීඩියෝ එකට. නමුත් මම මේක මේ කොටස යටතේම ඇතුළත් කරනවා. ඒක බලමු ඉදිරි දිනකදී වෙනත් ප්‍රශ්නයක් විදිහට දාන්නත් ඉඩ තියෙනවා. හරිද? හොඳයි මම යනවා එහෙනම් 1989ම දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තමයි දීලා තියෙන්නේ. right බලමු මේක. මෙන්න මේ වගේ පද්ධතියක් ඔයගලන්ට දීලා තියෙනවා. මේවා අපි දැන් හදලා තියෙන නිසා මම හිතන්නේ ඔයගලන්ට ලේසියෙන්ම පිළිතුරු ලබා ගන්න පුළුවන් වෙයි. මේ කප්පි පද්ධතිය මොනවයි තියෙන්නේ? මේක ඇත්තට T බලයකින් අදිනවා මෙතන T කියලා දීලා තියෙනවා මෙතන T කියලා දීලා තියෙනවා හරි එච්චරයි. මෙතන A සහ B වස්තු කියලා අරන් තියෙනවා. රූපේ දක්වන A කුට්ටියේ බර 4 නිව්ටන්. 4 නිව්ටන්. ඒ වගේම B කුට්ටියේ බර 8 නිව්ටන්. right. සෑම පෘෂ්ඨයක් අතරම ඝර්ෂණ සංගුණකයේ μ සමානයි 0.25 right. ඉතින් කියනවා B කුට්ටිය P නම් බලයක් මගින් නියත වේගයකින් අදින්න ලැබේ. තන්තුවේ ආතතිය වේගය. නියත වේගයකින් අදින්න ලැබේ. නියත වේගයක් කියලා කියන්නේ ත්වරණය නෑ. හරිද? එහෙනම් මේ පැත්තට තියෙන ත්වරණය බිඳුවයි. මේ පැත්තට තියෙන ත්වරණය පද්ධතිය බිඳුවයි. හරි. එතකොට ළමයි තන්තුවේ ආතතිය තමයි හොයන්න කියලා තියෙන්නේ ඔයගලන්ට. හරි. එතකොට ඔයගලන්ට පුළුවන් ළමයි මේව දෙයක් කරන්න. මෙයා මේ පැත්තට ඇදිලා යනකොට ළමයි හැම එකක්ම ඝර්ෂණයක් තියෙනවනේ සාම පෘෂ්ඨයක් අතරම ඝර්ෂණ. ඒ කියන්නේ මෙයා මෙහෙට ඇදලා යනවා කියන ළමයි ඝර්ෂණ බලය මෙයාගේ තියෙන්නේ මෙහෙට. මම ඒකේ FA කියලා ගන්නවා. නැත්නම් මම ඒක ගන්නම් F1 කියලා. එයාගෙන් මෙයාට ඝර්ෂණ බලයක් දෙනවා ඒක මේ පැත්තට F1. මොකද මෙයා මෙහෙට ඇදෙනකොට ඝර්ෂණ බලය පිටට. අපි මෙයා ඇදලා තියෙනවන තරම් යටින් එන එක මෙහෙට F2. ඔන්නවා මෙයා. ඔය වගේ හිතන්න පුළුවන්. ඒතර අභිලම්බ බලය මෙතන ගන්න පුළුවන් R2. මෙතනින් එනවා අභිලම්බ බලය මේක R1 නම් පල්ලෙහාට එනවා R1 එක. ඔය විදිහට. හරිද? මෙතන ඇදලා බලුවොත් එහෙම මෙන්න මේ තියෙන ඒ වස්තුව එයාගේ මේ පැත්තට T එකක් තියෙනවා මේ පැත්තට F1 එකක් තියෙනවා මෙතනට තියෙනවා R1 එක පල්ලෙහාට තියෙනවා 4 නිව්ටන් මේ වස්තුව B වස්තුව ඇදලා බලමු B වස්තුව ඇදලා බලුවම මේ පැත්තට තියෙනවා P කියලා එකක් මේ පැත්තට තියෙනවා F2 මේ පැත්තට තියෙනවා F1 මේ පැත්තට තියෙනවා R1 මේ පැත්තට තියෙනවා R2 බර තියෙනවා 8 නිව්ටන් එතකොට තන්ත්‍රය ආප්තිය T ඔච්චරයි තියෙන්නේ හරි එතකොට අපිට පුළුවන් මෙයා ඇදෙන්නේ මේ පැත්තට A සමානයි බිඳුව මෙයා ඇදෙන්නේ මේ පැත්තට A සමානයි බිඳුව. හරි. ඉතින් කියන්නේ ත්වරණයක් නැහැ කියන ළමයි මේගොල්ලෝ බල බැලන්ස් වෙලා අනිත් ඉන්නේ කෙලින්ම අපිට R1 ලියන්න පුළුවන් 4යි නිව්ටන්. ඒකෙම ළමයි F සමානයි μ R ලියනකොට අතර F1 එනවා 1ට 4යි 0.2යි කියන R කියන්නේ එතකොට 4ක් නිසා 1යි නිව්ටන්. F1 එනවා 1යි නිව්ටන්. F1 1යි කියලා කියන ළමයි කෙලින්ම T සමානයි 1යි නිව්ටන් වෙනවා. F1 T සමානයි ත්වරණය වෙන්නේ නේද? සමතුලිත කරගෙන ගන්න පුළුවන්. මේ පද්ධතියෙන් මෙතන තමයි අපි F1 ගන්නවා දැන් 1 නිව්ටන් කියලා අපි F2 තමයි හොයාගන්න ඕනේ. F2 හොයන්න අපි උඩට දාන F සමානයි m ත්වරණය වෙන්නේ. ඒක නිසා එනවා R2 සමානයි 8 ධන R1 කියලා. R1 හොයාගත්ත අපි 4යි කියලා. උතර එනවා 12යි. R2 12යි කියලා කියන්නේ නම් F2 අපිට එන්නේ 1ට 4 වැඩි කිරීම 12යි මිවාරනේ. ඒකට මෙතන එනවා 3යි. එහෙනම් F2 අපිට එනවා 3යි නිව්ටන්. මේ ටික ඔක්කොම හරි. T අපි හොයාගත්තා 1යි නිව්ටන්. දැන් එහෙනම් මේ P ගේ බලය කෙලින්ම ওই ටිකට සමාන වෙනවා. දැන් අපිට හොයන්න කියලා දෙන්න හැබැයි මම අවසානයේ තන්ත්‍රය ආතතිය නේද? මෙච්චර දුර යන්න ඕනෙත් නැහැ. තන්ත්‍රය ආතතිය 1යි නිව්ටන් නේ පළවෙනි අවස්ථාවේදී හොයලා ඉවරයි. මෙච්චර දුර යන්න ඕනෙත් නැහැ. අපිට ඕන P ගේ බලයත් හොයන්න පුළුවන්. P ගේ බලය කෙලින්ම සමාන වෙනවා F1 T F2 දෙක තුනටම සමාන වෙනවා විශාලත්වයට. එතකොට P ගේ බලය අපිට හොයන්න පුළුවන් මෙතනදී 5යි නිව්ටන්. P 5යි නිව්ටන්. නමුත් අපිට පිළිතුර අවශ්‍යනේ දෙකට උත්තරේ 3 කියන එක විතරයි. මෙච්චර දුර මේ පද්ධතියට යන්න අවශ්‍ය නැහැ. මෙතනින් උත්තරේ ගන්න පුළුවන් හැකියාවක් අපිට තිබුණා. මේ අපුදේට හරියට උත්තරේ බලලා දුන්නා. හරිද? හොඳයි. අපි බලමු ඊළඟ ළමයි තුන්වෙනි ප්‍රශ්නේ. කියන්නේ ඒක 1991 ප්‍රශ්න. හරිද? 91 ප්‍රශ්නයක් මෙතන තුනක් වෙලා නැහැ. ඝර්ෂණය සම්බන්ධ 91 ප්‍රශ්නෙට අපි යමු. 91 ප්‍රශ්නේදී කියනවා මේ වගේ 12 නිව්ටන් බලයක් දීලා තියෙනවා මේ පද්ධතියට. ඒක කෙරපෙන්න රූපේ පෙන්වන ආකාරයට 12 නිව්ටන් තිරස් බලයක් මගින් 5 නිව්ටන් බරකින් කුට්ටියක් රළු සිරස් තිත්යකට එරෙහිව තල්ලු කරනු ලැබේ කියලා කියනවා. ඒතර කුට්ටිය නිශ්චලව තිබෙන්නේ නම් හරිද?
බිත්තිය මගින් කුට්ටිය මත යොදන බලයේ විශාලත්වය කියලා අහන්නේ. හරි. එතකොට බර ළමයි මේ පල්ලයට පහයින් උඩ. බර දිනේ පල්ලයට පහයින් උඩ න. ඒතර ඝර්ෂණ බලය මේ උඩට තියෙනවා. ඝර්ෂණ බලය මෙයා බැලන්ස් කරගන්න ඉච්චරයි. ඝර්ෂණ බලයෙන් මගින් බැලන්ස් කරගන්න. දැන් මෙතන අහන්නේ මොකද්ද? මේ වරදව වටහා ගන්න හොඳ නෑ ළමයි. රාලු සිරස් බිත්තියට එරෙහිව තල්ලු කරනු ලැබු කුට්ටිය තල්ලු කරනු ලැබේ කුට්ටිය නිශ්චලව තිබෙන්නේ නම් බිත්තිය මගින් කුට්ටිය මත යොදන බලයේ විශාලත්වය. කොහොම කියපු ගමන්ම ළමයා මොකද රැවටෙනවා? මේ පැත්තට අපි ළඟ බලයේ ක්‍රියාත්මක වෙනවා ළමයි R එක අනිවාර්යෙන් සමානයි 12 නිව්ටන්ට. හරිද? ඝර්ෂණ බලය සමානයි බරට 5 නිව්ටන්. දැන් ළමයා මොකද කරන්නේ? උත්තරේ දානවා බිත්තිය මගින් දෙන බලය R නිසා එහෙනම් උත්තරේ 12 නිව්ටන් වෙයි කියලා දානවා. නමුත් ඇත්තටම ළමයි බිත්තිය මගින් දෙන බලය අභිලම්බ බලය පමණක් නෙවෙයි. බිත්තිය මගින් දෙන බලය ඝර්ෂණ බලය බිත්තිය මගින් තමයි වස්තුවට දුන්නේ. හැම වෙලේම අපි කියන්නේ ඝර්ෂණ බලය දුන්නේ බිත්තියෙන් වස්තුවට. ඒතර වස්තුවෙන් බිත්තියට දෙනවා පල්ලයට ඝර්ෂණ බලය. වස්තුවෙන් බිත්තියට දෙනවා මේ පැත්තට අභිලම්බ බලය. ඒතර බිත්තියෙන් වස්තුවට ඒතර බිත්තියෙන් දුන්න මේ බලයනේ හොයන්නේ කියනවා. ඒ කියන්නේ මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය හොයන්නේ කියන්නේ. මේ R නෝට් කියලා ගත්තොත් මේ R නෝට් ගියාගේ තමයි හොයන්නේ කියන්නේ. මේ ළමයා වැරදිලා උත්තරේට 12 නිව්ටන් කියලා ගත්තොත් ඒක අපරාධ. ඒතර මේ දෙන්නේ සම්ප්‍රයුක්ත අපි දන්නවා 12 වර්ගයයි 5 වර්ගයයි කියන්නේ 25 113 නිව්ටන් 169 වර්ගමූලයනේ. ඒ කියන්නේ පයිතගොරස් දාලා හෙව්වොත් එන R නෝට් එක මේ 13 නිව්ටන්. ඔක තමයි උත්තරේ වෙන්නේ. ඒකට බලාපොරොත්තු වෙන උත්තරේ එන්නේ 3ට 2 කියලා තමයි පිළිතුර ලැබෙන්නට ඕනේ ළමයි. හරි. සමහර ළමයි 3ට 3 කියලා අරගෙන නැති. ඒතර අපරාධේ ලකුණු නැතුව යනවා. මේ 3 වෙනි ප්‍රශ්නේ. අපි ඕම යමු ළමයි 4 වෙනි ප්‍රශ්නෙට. ඒක 1994 ප්‍රශ්නයක්. ඒතර 92 93ක් නෑ. තාක්ෂණයේ ප්‍රශ්නයක් දීලා නෑ ඒ කියන්නේ. ඒ ඉස්සුරු වල කියන ආකාරයට. හරි. මෙතන මෙහෙම පද්ධතියක් තියෙනවා. එතකොට මෙහෙම P බලයක් යොදලා තියෙනවා මේ පැත්තට. මේක B වස්තුව, මේක A වස්තුව. හොඳයි මොනවද කියන්නේ කියලා මොනවා කරන්නේ රූපේ දැක්වෙන පරිදි 4 නිව්ටන් ඒ කුට්ටියක් 4 නිව්ටන් ඒ කුට්ටිය F බිම මත තබා ඇත 12 නිව්ටන් එකම වගේ කලිනුත් මේ වගේම ගන්න 12 නිව්ටන් B කුට්ටිය මත රඳවා ඇත අපි තන්නේ සැහැල්ලු දණ්ඩක් මගින් හරිද A බිත්තියට සම්බන්ධ කොට ඇත දණ්ඩක් මගින් හරි A සහ B අතරත් B සහ F අතරත් ස්ථිති ඝර්ෂණ සංගුණකේ අර වගේම මෙමු ඒ අර අපි මීට කලින් හදපු ගාන නේද 1989 හැදුවෙත් මේ වගේම ආසන්න ගන්න. දත්තයන් ඔක්කොම එක. B වම් දිශාවට ඇදීම සඳහා අවශ්‍ය ආවම P බලය අවම අගේ හොයන්න කියලා. අදින්න නම් P බලය අවම අගේ හොයන්න කියලා. ඒත් මේ පැත්තට අදිනකොට ළමයි ඝර්ෂණ බලය උඩින් ක්‍රියාත්මක වෙනවා. මෙතන අපි F1 කියලා ගමු. යටින් ක්‍රියාත්මක වෙනවා F2 කියලා ගමු. දැන් අපි කලින් කරපු අත්දැකීම් තියෙන නිසා අපි දන්නවා මෙතනින් එන මේ උඩට එන R1 එක ගත්තොත් මෙතන උඩට එන R2 කියලා එකක් මෙතනත් R1 එකක් එනවා මේ R1 එකේ කලින් හෙව්වනමයි 4 නිව්ටන් R2 එකේ කලින් හෙව්ව 12 නිව්ටන් 8ට 4 එකතු වෙනවා 8ට 4 එකතු වෙලා තමයි R2 ආවේ ඔය දෙක වෙනවා කියලා කියන්නේ ළමයි මෙතනින් එන ඝර්ෂණ බලය F1 එනවා ළමයි අපිට F1 හෙව්ව 1 නිව්ටන් මෙතනින් ආවා F2 1ට 4 කලින් ගානේ වගේම F2 නිව් වාර දාලා ගත්තාම මගින් 3 නිව්ටන් F1 සහ F2 එතකොට P ගේ ආවම බලය. එතකොට මෙයාව අපි යොදන්න හදන මොහොතේ චලනය කරන ඔන්න මෙන්න අවස්ථාවේදී වෙන්නේ මේකලන් උපරිම ඝර්ෂණ බලයෙන් තමයි ඝර්ෂණ බලය වලට මේ P සමානයි. එතකොට මොකද වෙන්නේ? P සමාන F1 දාන F2 වල. ওই දෙක බල දෙක විතරනේ තියෙන්නේ. වෙන මොකුත් බලයක් නැහැ. උඩින් ඇතින ඝර්ෂණ බලය, යටින් ඇතින ඝර්ෂණ බලය විතරයි. එතකොට අපි මේ දෙක එකතු කරා නම් උත්තරේ හරිය 4යි නිව්ටන්. මේක තමයි P ට අවශ්‍ය මිනිමම් වැලියු එක. අවම බලය. මීට වඩා වැඩි බලයක් දුන්නකම කොහොමද ඝර්ෂණයට වඩා ඝර්ෂණ බලයට වඩා වැඩි නිසා එයා ත්වරණය වෙන්න ත්වරණයකින් චලනයට පටන් ගන්නවා. හරි. මේක තමයි වෙන්නේ. එහෙනම් උත්තරය වෙන්න ඕනේ ළමයි 4යි නුතුන. ඒ කියන්නේ උත්තරේ 4. 4 වෙනි එකට උත්තරය 4 කියලා තමයි එන්නට උවමනා වෙන්නේ. හරිද? උත්තරේ නම් එන්න ඕනේ 4 කියලා. B වම් දිශාවට ඇටීම සඳහා අවශ්‍ය වෙන P බලයේ අවම අගය උත්තරේ නම් එන්න ඕනේ ළමයි සමානයි. හරි. පොඩි වැරදීමක් වුණා ළමයි. මෙතනදී 12 නිව්ටන් මෙතන පළවෙනි ගානට වඩා පොඩි වෙනස් වීමක් තියෙනවා නේ. මෙතනදී මම අර ඒ අවබෝධයෙන් කියම නිසා මම මෙතන වරද්ද ගත්තා.
මෙතන 12 නිව්ටන් මේක 4 එකතු වුණාම මෙතන 16ක් කියන්නේ. මේ පළවෙනි ගානේ පොඩි වෙනසක් තිබිලා තියෙනවා. මෙතන 16 මෙතන එන්නේ 4යි නිව්ටන්. එතන මේ දෙක එකතු වුණාම එන්නේ 5යි නිව්ටන් කියලා එනවා. එතන මම එතනට පොඩි වැරදීමක් කරා. අර පෙර ගානෙම කියලා හදාගෙන ගිය නිසා වැරදි දත්තයන් ටික කියවලා තිබ්බේ. එතන මේ 12යි 4 එකතු කරලා 16 කියලා ගන්න ඕනේ ළමයි. ඒතර ඕගොල්ලන්ට මම හිතන්නේ මම හදාගෙන යනකොට වැරද්ද තේරෙන්නේ නැති නේ. හරි. ඒතර මම මේ 4යි 12 එකතු කරලා 16 කියලා ගත්තේ නැහැ. ඒකයි උනේ. ඒතර උත්තරේ වෙන්න ළමයි 5යි නිව්ටන් නිසා 4ට උත්තරේ 5 කියලා තමයි එන්න ඕනේ. හරි. 4ට උත්තරේ 5. හරි. හරි එහෙනම් මම ඊළඟට යනවා 1995 ගාන. ඔය වගේ දේවල් තමයි එක්සෑම් එකේ දෙන්න හරි මෙහෙම නම් දෙයක් එක්සෑම් එකේ දෙන්න විදියක් නැහැ. මොකද මම අර කලින් ගාන වගේම කියලා හිතාගෙන හැදුවේ. එහෙනම් එක්සෑම් එකේ එක වගේ ගාන දෙකක් ඉන්නේ නැති නිසා මේ ගැටලුවක් ඉන්නේ නැහැ. අපි වෙනම ගාන හිතලා හදනවා. හරි දැන් මෙතන තියෙන්නේ තවත් පද්ධතියක් මෙන්න මේ වගේ ට්‍රොලියක්. මේ වගේ ගානක් අපි හදලා තියෙනවා. මේ ගාන අපි හදලා තියෙනවා ඇත්තටම. මෙතන A මෙතන B කියලා දීලා තියෙනවා. රූපේ ඊළඟ ට්‍රොලියක් ප්‍රෙස් පිළිමත ඇත. B අනු ස්කන්ධයෙන් මොන ක්ලීකුට් ටික කියලා කියනවා. හරිද? ස්කන්ධයෙන් කියන්නේ බර පල්ලයට තියෙන mg. හරි. ඉතින් මොනවද කියන්නේ? ට්‍රොලිය හා කුට්ටිය අතර ස්ථිති ඝර්ෂණ සංගුණකයේ ට්‍රොලිය හා කුට්ටිය අතර ස්ථිති ඝර්ෂණ සංගුණකය mu නම් කුට්ටිය ලිස්සා නොවැටෙන පරිදි අදවා තෙත්ම සඳහා ට්‍රොලියට යබා හරි. එතකොට ඝර්ෂණ බලයක් ඇති වෙන්න ඕන උඩට. ඇයි mg නිසා පල්ලයට චලිත වෙන උත්සාහ කරන බලකන ඝර්ෂණ බලය දෙන උඩට. ඊට මෙහෙට තොරණය වෙනකොට ළමයි B කියන වස්තුවටත් එම තොරණයම ලැබෙනවා අවශ්‍ය දෙක රාමුවක් තුල ඉඳලා බලනවා. එතකොට අපිට මේ A වස්තුව අමතක කරපුවාම A වස්තුවෙන් ලැබෙන තොරණය මෙයාට ලැබෙනවා B වස්තුවට. මෙයා මේ දිශාවට තොරණ වෙනවා තමයි අපි දන්නේ. මෙයාගෙන් මෙයාට ලැබෙනවා තමයි අභිලම්බ බලයක් ඉදිරියට මේ විදියට. ඔච්චරයි. එහෙනම් මේ වස්තුව මේ තොරණයෙන් යන නිසා x සමානයි m කියලා යොදපු ගමන් එනවා r සමානයි m පළවෙනි සමීකරණය. එතකොට අපි දන්නවා ළමයි සමතුලිත නිසා x සමානයි m ඉහළට දාපම සමතුලිත වෙන උඩට තියෙන බලය පල්ලෙහාට තියෙන බලයට සමානයි. තොරණයක් නැති නිසා. වැටෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. නිශ්චලවම යලා තියෙනවා. හරි? ඒ කියන්නේ පල්ලෙහාට නිශ්චලයි. පල්ලෙහාට කැඳෙන්නේමක් නැහැ. ඒතර ඝර්ෂණ බලය ලියන්න මොනවා නම් μ වතාව r කියලා. mg. r කියන්නේ කවුද? m. μ වතාව m mg m10 කැපුණා. එතකොට ඉතුරු වෙන්නේ a විතරයි. එහෙනම් g බෙදීම μ කියලා අවසාන එකේ ඉතුරු ලැබෙනවා. එහෙනම් පිළිතුර g බෙදීම μ වෙන්න ඕනේ. හැබැයි කොයි දිශාවට චලනය වෙනවද? මේ දිශාවට. ඒ කියන්නේ දකුණු දිශාව. දකුණු අතට g බෙදීම μ කියන එක තමයි උත්තරේ එනවනේ. පහට උත්තරය එක විදියට තමයි ලැබෙන්නේ. පහට උත්තරේ එක ලෙස අපිට හොයන්න පුළුවන් වෙනවා. එහෙනම් මෙතනදී ආයෙ මට පුළුවන් 1996 ප්‍රශ්නය සාකච්ඡා කරලා බලන්න. 1996 ප්‍රශ්නය. හරිද? 96 ප්‍රශ්නයටත් යමු. ඉතින් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරි? මෙන්න මේ වගේ පටියක් තියෙනවා. පටියේ එකපාර වෙනම ස්තම්භයක් අතාරින්න. හරි? රූපේ පෙනෙන පරිදි තිරස් දිශාවට ඒකාකාර වේගින් චලනය වන බඩු රැගෙන යන පටියක් මත t සමානයි බිඳුවෙදි. t සමානයි බිඳුවෙදි මෙන්න අතාරින්න. සිරස් අතහරින්න ලැබෙනවා. පෙට්ටිය t0 කාලයක් තුළදී පටියේ වේගය ලබා ගන්නේ නම් මෙතන අපි t0 කාලයකදී පටියේ වේගෙම එනවා. පටියේ වේගෙම ලැබෙනවා. හරි? ලබා ගන්නේ නම් පටිය මගින් පෙට්ටිය මත ඝර්ෂණ බලය විශාලයි. එතකොට නම් අපි දන්නවා මෙතනට වැටුණට පස්සේ හරිද? එතකොට මෙයා මත ඇති කරනවා මේ පැත්තට ත්වරණය වෙන්නේ. මොකද මෙයා වැටෙනකොටම ළමයි මෙයාගේ ප්‍රවේගය අපි මෙතන වැටිච්ච අවස්ථාව. මෙතන වැටෙනකොටම ළමයි මෙයාගේ ප්‍රවේගය බිඳුව. බිඳුවේ සිට පටියේ වේගය දක්වා මෙයාගේ වැඩි කරනවා. ඒතර වැඩි කරාම මොකද කරන්නේ? පටියෙන් මෙයාට දෙනවා මේ වගේ ඝර්ෂණ බලයක්. ඝර්ෂණ බලයක් දීලා මොකද කරන්නේ? මෙයා ත්වරණය කරන්න උත්සාහ කරනවා මේ දක්වා. ත්වරණය කරන්න උත්සාහ කරන මේ දක්වා යම්කිසි නිශ්චිත ත්වරණයක් යටතේ මෙයා මේ දක්වා ගෙනාවට පස්සේ තවදුරටත් එයාව ත්වරණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයා පටියේ වේගයම දිගට පවත්වාගෙන යනවා. එහෙනම් එතකොට ඝර්ෂණ බලය ශූන්‍ය වෙන්න ඕනේ. තවදුරටත් ඝර්ෂණ බලයක් දුන්නොත් එයා ත්වරණය වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. පටියේ වේගයම දිගටම තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දේ තමයි ළමයි මේ ගානේ හැටියට නියත ඝර්ෂණ බලයක් මෙයා නියත ත්වරණයක් නැති කරන්න ඕනේ. බිඳුවේ සිට v දක්වා ප්‍රවේගය වැඩි කරන්න අපි නියත ත්වරණයක් මෙයාමත් ඇති කරන්න නියත ඝර්ෂණ බලයක් මෙයාමත් ඇති කරනවා. දිගටම ගිහිල්ලා මේ ප්‍රවේගය දක්වා. එහෙනම් ප්‍රස්ථාරය ඇඳෙනකොට ළමයි කාලයත් එක්ක නැඳින්න කියලා කියන්නේ කාලයත් එක්ක ප්‍රස්ථාරය ඇඳෙනකොට ළමයි අපිට හිතන්න දෙන්නේ ඝර්ෂණ බලය ප්‍රමාණිකූල වැඩි වෙනවා. ප්‍රවේගය දක්වා ගෙනීම සඳහා t0 දක්වා ඝර්ෂණ බලය වැඩි වෙනවා. එතකොට ළමයි එකපාරම ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට ඝර්ෂණ බලය එකපාර බිඳුව වෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕන අපි ඇතුළේ තියෙන ප්‍රස්ථාරය මෙහෙමද තියෙන්නේ. අර බාහිර බලයත් එක්ක ඝර්ෂණ බලය මෙහෙම. ඩොගත් එක්කනේ මේ ප්‍රශ්නේනේ. හරි. දැන් මෙන්න මේ රළු ගතිය එන්න හේතුව මොකක්ද? මේ රළු ගතිය එන්න හේතුව
උපරිම අගයකට ගිහලා ඊට පස්සේ මොකද වෙන්නේ අර උස්තේ මෙන්න මේ තිබිච්ච රළු ගතිය කඩාගෙන හරිද කඩාගෙන යන්න පටන් ගන්නවා චලනයනොට. ඒ කැඩලා ගියාට පස්සේ තිබිච්ච රළු ගතිය අඩු වෙන නිසා ඝර්ෂණ බලය අඩු වෙනවා. මියු ගියාගේ අඩු වෙනවා. මියු අඩු වීම නිසා තමයි. මියු කියන්නේ මේ කුෂ්ඨයේ තියෙන රළු ස්වභාවයනේ. කැඩීගෙන යනකොට රළු ස්වභාවය පොඩ්ඩක් සුමට වෙන්න පටන් ගන්නවා. පොඩි ප්‍රමාණයක්. අන්න ඒ නිසා ඝර්ෂණ බලය අඩු වෙන්න හේතුව. දැන් මෙතනදී එහෙම කතන්දරයක් වෙන්නේ නැහැ නේ. නිශ්චිත ඝර්ෂණ බලයක් යටතේ මෙයා තොරණ එනවා. මේ වේගය ආවට පස්සේ ඒ බලය සම්පූර්ණයෙන්ම නැති වෙනවා ඝර්ෂණ බලය ඇතුළේ. එතනදී කිසිම ආකාරයකින් මේ රළු ගතිය කැඩී යාමක් මොකුත් එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මෙහෙම සමහරවම හිතන මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ නැත්නම් මෙහෙම වෙලා මෙහෙම වෙන්න වගේ එක එක දේවල් හිතන්න පුළුවන්. එහෙම මුකුත් වෙන්න දෙයක් නැහැ. එතකොට මෙහෙම තමයි ඉන්නේ. ඔය කියන බය වෙන්න දෙයක් නැහැ. එතකොට 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අපිට 4 කියලා තමයි ගන්න පුළුවන්. වෙනත් පිළිතුරු ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ නේද? හරි. මෙන්න මේ කියන හේතුවක් එන්නේ නැහැ මෙතන. මේකට හේතුව අපි දන්නවා. ඒ නිසා එහෙම දෙයක් මෙතන සිදු වෙන්නේ නැහැ. හරි මම යන 1998 ප්‍රශ්නයට. 98 ප්‍රශ්නය. අපි බලමු ඝර්ෂණය සම්බන්ධව දීලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. 98 ප්‍රශ්නයට ගියොත් එතන කියන්නේ මොන මේක හොඳ ගන්න. හරිද? කුට්ටියක් ආන තලයක් මත නිශ්චලව තබා ඇත කියලා කියනවා. තලයේ තිරස සමග ආන හරි. තන්දරේ කුට්ටක් හිතන්න වෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේ කුට්ටියක් ආන තලයක් මත තියලා තියෙනවා. එතකොට අපි දන්නවා මේකේ මෙයාගේ මේ බල ලකුණු කරලා බලමුද අපි? බල ලකුණු කරලා බැලුවොත් මෙයාගෙන් මේ පැත්තට mg ක්‍රියාත්මක වෙනවා. මේ පැත්තට r වෙනවා. එතකොට මේ ඝර්ෂණ බලය මේ පැත්තට තමයි තියෙන්නේ. මොකටද ඝර්ෂණ බලය තියෙන්නේ? එතකොට mg ගේ සංරක්ෂකත් එන්න ඕනේ මේක. මෙතන θ නම් මෙතන θ. එතකොට මෙහෙම එනවා mg cos θ. මෙතන එනවා mg sin θ. හොඳයි. අපි දැන් හිතමු මොකද්ද මේක අහන්නේ. කුට්ටිය කාණ තලයක් මත නිශ්චල තබා ඇති අතර තලයේ තිරස සමග ආනත කෝණය වෙනස් කළ හැක. θ වෙනස් කරන්න පුළුවන්. θ වෙනස් කරනකොට මෙයා වෙනස් වෙනවානේ. මේවා වෙනස් වෙනවා. මේවා වෙනස් වෙනවා කියන්නේ r වෙනස් වෙනවා. r වෙනස් වෙනවා කියන්නේ ඝර්ෂණ බලයත් වෙනස් වෙනවා. සියල්ල වෙනස් වෙනවා. හරි. කුට්ටිය සහ තලය අතර ඝර්ෂණ බලය θ සමග වෙනස් වීම වඩා හොඳින් නිරූපණය වන්නේ. එතකොට තමයි මේ ඝර්ෂණ බලය තමයි හොයන්නේ. ඝර්ෂණ බලයනේ. හරි ඝර්ෂණ බලය කියන්නේ මේ සිම්පල් F එක මේක කැපිටල් F කියලා දාගෙන එක ප්‍රශ්නයක් නෑ. සිම්පල් F එක θ කොහොමද වෙනස් වෙන්නේ? හිතන්න පටන් ගන්න. θ ළමයි බිඳුවේ සිට වැඩි වෙනවා නේ. θ බිඳුවේ සිට. ඒතර අපි ගමු මේකේ හැටියට ප්‍රස්තාරණ ගොඩක් තියෙනවා. θ බිඳුවක් වෙනකොට හරිද? එතකොට අපි දන්නවා ළමයි ලිම්ම ෆ්ලැට් වෙලා තියෙන්නේ. එතකොට ඝර්ෂණ බලයක් ගැන හිතන්නවත් ඕනේ ඝර්ෂණ බලයේ බිඳුව. ඝර්ෂණ බලයේ බිඳුව එක ෆ්ලැට් වුණාට පස්සේ ඝර්ෂණ බලයක් අවශ්‍ය නැහැ ළමයි. නේද? ෆ්ලැට් වුණාට පස්සේ ඝර්ෂණ බලයේ මෙහෙට F එකක් තියෙනවා. මොකද ඝර්ෂණ බලය ආවේ mg sin θ කියන සංරචකය නිසා. මේක මෙහෙම තිරස් වුණාට පස්සේ mg sin θ කියන සංරචකය නැති වෙනවා. එතකොට ඝර්ෂණ බලයක් එන්නේ නැහැ. එහෙනම් ඊට සමාන බිඳුවේදී ඝර්ෂණ බලය බිඳුව. ඒ කියන්නේ බිඳුවෙන් තමයි අනිවාර්යෙන් පටන් ගන්න. මොන එහෙනම් මට එහෙම හිතුව ගමන් පළවෙනි ප්‍රස්තාවය මට අතහැරලා දාන්න පුළුවන්. හරි? ඒක අතහැරලා. ඊට පස්සේ අපි බලමු එන්න වැඩි කරනවා. එන්න වැඩි කරනකොට තමයි mg sin θ එක තමයි ඝර්ෂණ බලය වැඩි. ඒ කියන්නේ f සමාන වෙන්නේ mg sin θ. හිතන්නකෝ. ඉතින් නිශ්චල අවස්ථාවේ සෑමෙම බාහිර බලයට තමයි ඝර්ෂණ බලය සමානයි. බාහිර බලය වෙන්නේ mg sin θ ඝර්ෂණ බලයට සමානයි. මේකනේ මේ දෙන්නේ නිශ්චල විට. එදින නිශ්චල අවස්ථාවේදී f සමාන mg sin θ ට සමානයි. මේ සයිනාකාර ආකාරයට තමයි මෙයාගේ චලනය වීම තාක්කල් මෙයා මෙන්න මෙහෙම තමයි. සයිනාකාර හැඩය තමයි මෙන්න මේක. මේ තියෙන සයිනාකාර හැඩය. ඔන්න ඔතන යන්නේ දිගට යනවා. සයිනාකාර දිගටම ගියා නම් මෙහෙමත් වෙනවා. හරි? අපි තාම දන්නේ නැහැ සයින් හැඩයට මෙහෙම යනවා. මෙතන යම් කිසි අගයක් ඔන්න උපරිම අගය දක්වා එනවා. එතන උපරිම අගය අපි දන්නවා චලනය වෙන ඔන්න මෙන්න අවස්ථාවේ තමයි දැන් තියෙන්නේ. චලනය වෙන ඔන්න මෙන්න අවස්ථාව. දැන් ඔන්න චලනය වෙන්න පටන් ගන්නවා. නිශ්චිත අගයකට ආවට පස්සේ ඔන්න දැන් චලනය වෙන පටන් ගන්නවා. චලනය වෙන පටන් ගත්තට පස්සේ තමයි එතකොට අපි කිව්වා ගතික ඝර්ෂණ බලයෙන් එතන f සමාන μ ආ. එතන r කියන්නේ කවුද ළමයි? r කියන්නේ cos θ. එතන μ වතාව cos θ කියලා තමයි එන්නේ. f සමාන μ වතාව cos θ. මොකද r සමාන mg cos θ නේ සර්. mg cos θ. μ වතාවක් mg cos θ. මෙතන μ සහ mg කියලා කියන්නේ නිශ්චිතය කියන්නේ ඒවා වෙනස් වෙන්නේ නැහැ. μ එකයි mg එකයි. μ කියන්නේ ගතික ඝර්ෂණ බලය. ඒ කියන්නේ චලනය වෙන්න පටන් ගන්නකොට එතකොට අපිට දාන්න බෑනේ f සමාන mg sin θ කියලා. ඊට වඩා වැඩි වෙනවනේ ළමයි. mg sin θ ඊට වඩා වැඩි වෙනකොට ඝර්ෂණය ඊට වඩා අඩුයි. ඒ කියන්නේ නිශ්චිත අගයක් වෙනවා. ඒක තමයි ගතික ඝර්ෂණ බලය. f සමාන μ r මගින් වෙන්නේ. ඒතර r කියන්නේ mg cos θ. කොසයින් ආකාරයට තමයි ඊළඟට චලනය. ඒතර චලනය වෙනවා කියන්නේ විචලනය වෙන්නේ θ ටත් එක්ක. එතකොට θ විචලනය වෙන්නේ
අනුලෝම වෙනවා cos theta ආකාරය. කලින් sin ආකාරයටනේ. sin theta දැන් cos theta ආකාරය. cosine ආකාරය කියලා කියන හැඩය නම මෙන්න මෙහෙම. මේක cosine ආකාරය. හැබැයි අපි එක දෙයක් දන්නවා ළමයි. ඝර්ෂණ බලයේදී ළමයි කලින් අර උපරිමගේ ආවනේ උපරිමගේට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි පොඩ්ඩක් අඩු වෙනවා. චලනය වෙනකොට මම අර කියන්නේ පෘෂ්ඨ ස්වභාවය පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා mu ගතිය වෙනස් වෙනවානේ. පොඩ්ඩක් අඩු වෙලා තමයි ඊට පස්සේ cosine ආකාරය විදිහට හැසිරෙන්න පටන් ගන්නේ. මෙන්න මේක. ඒතර ඒකට සාධාරණ ප්‍රස්ථාරයක් විදිහට තියෙන ළමයි 7ට පිළිතුර 5. ඒක හිතා ගන්න පුළුවන් වුණා නම් ළමයි ගොඩක් අය මේකට පිළිතුරු ලබනවා. මේ තමයි cosine ආකාරය හැදේ. හරි. මේ sin ආකාර මේ cosine ආකාර. මේක ධන sin ආකාර මේක ධන cosine ආකාර. ඍණ sin ආකාර වුණා නම් යටට තියෙන්නේ. ඍණ cosine ආකාර වුණා යට ඉඳලා මේ බිඳුව වෙනකන් තියෙනවා. අන්න එහෙමයි. මේක උඩේ ඉඳලා බිඳුවට නෙන්නේ. ධන cosine ආකාර උඩේ ඉඳලා බිඳුව. ඍණ cosine ආකාර ඍණ පැත්තේ ඉඳලා බිඳුවට. අන්න එහෙමයි. ගණිතයේදී අපි ඔක පැහැදිලි කරනවා. හරි. හොඳයි. එහෙනම් මට ගොඩාක් ප්‍රශ්න මේ කාලය ඇතුළත හදාගන්න බැරුව යනවා. තව ප්‍රශ්න කීපයක් මම තෝරගන්න බලමු. තව විදිහක් කරලා ප්‍රශ්න කරන්න අවශ්‍ය නම් කරලා බලමු. හොඳයි මම 2000 ඔන්න ප්‍රශ්නෙට එනවා. කෙලින්ම 2000ට එනවා. 2000 ප්‍රශ්නේදී කියන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ 8 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන මෙන්න R එක තියෙනවා. මෙන්න මේ විදිහට P යොමු කළ දෙන දිශාව මේ පැත්තට ආනති අංශක 45. තිරස් පුස්තකයක් මත ඇති ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වූ වස්තුවක් මත ස්කන්ධය 2 කිලෝග්‍රෑම්. ඒ කියන්නේ ළමයි බර පල්ලෙහාට 20යි නුයි. එක් බලයක් යොදවනු ලැබේ. පෘෂ්ඨ දෙක අතර ගතික ඝර්ෂණ සංගුණකේ ගතිකයේ 0.5යි. ගතික ඝර්ෂණ සංගුණ 0.5ක වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි නම් වස්තු මත අභිලම්බ බලය. වස්තු මත අභිලම්බ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒ කියන්නේ මේ පැත්තට තොරණයක් නැහැ. මේ මෙච්චරද බල. මෙච්චරද බල. ඒ කියන්නේ මෙතන ඝර්ෂණ බලයක් තියෙන්නේ මේ පැත්තට චලනය වෙනවා නම් ඝර්ෂණ බලය තියෙනවා එදලාම මේ පැත්තට. ඝර්ෂණ බලය තියෙන්නේ මේ. ඒතර ගතික නිසා හරිද? ගතික ඝර්ෂණ බලය මට ලියන්න පුළුවන්. F සමානයි mu r ලෙස. ඕකෙන් r හොයනවා කියලා කියන්නේ F බෙදීම mu කියන එක තමයි හොයන්නේ. හරි mu දීලා තියෙනවා. දැන් අපි එහෙනම් F හොයාගන්න වෙනවා. F හොයාගන්න මම මොකද කරන්නේ? කරගෙන යනවා. ක්‍රියාවලිය කරගෙන යනවා. ඒතර දැන් අපි මෙතනදී p ව විභේදනය කරගමු. p ව විභේදනය කරොත් තමයි මෙතන එනවා p sin 45 මෙතන එනවා p cos 45. මම කාරට එනවා. දැන් මම මොකද කරන්නේ? මෙයාට දානවා සමතුලිතතාවය ගැන හිතන්න පුළුවන් නැත්නම් කියන්නේ f සමානයි මේ දාන්න f සමානයි මේ පහළට දැම්මොත් තමයි p sin 45 ධන 20 ඍණ a r. එහෙනම් මෙතනින් r එනවා තමයි. හරි නැත්නම් බලමු අදාළ එක හොයාගෙන යමු. මම නැත්නම් මෙහෙම දෙන සමීකරණ f සමානයි m මේ මම යදනවා මේ දිශාවට. ඒතරත් ඒකාකාර ප්‍රවේගයෙන් යන නිසා ත්වරණය ශූන්‍යයි. මේ දිශාවට තියෙන බලය වෙන්නේ p සමානයි මේ දිශාව මාරු වෙනවානේ. මේ පැත්තට p cos 45 දිශාව මේ පැත්තට. p cos 45 මේ පැත්තට ඍණ f සමානයි බිඳුව. හරිද? දැන් මෙතනින් මට මොකද කරන්න පුළුවන් දේ තමයි p ව ඉවත් කරලා දාගන්න ඕනේ. p ව ඉවත් කරන්න නම් හොඳම දේ තමයි මෙතනින් මුක්ත කරගන්නවා p sin 45. p sin 45 කියන්නේ එතකොට r ඍණ 20යි. පළවෙනි සමීකරණය. මෙතනින් එනවා p cos 45 සමානයි f දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි සමීකරණය. මේකෙන් තමයි මම ගන්නවා 1 2කින් බෙදනවා. එතකොට එන්නේ tan 45 සමානයි r ඍණ 20 බෙදීම f. tan 45 කියන්නේ 1යි. එහෙනම් මෙතනින් එනවා f සමානයි r ඍණ 20යි. f සමානයි r ඍණ 20 කියලා. එහෙනම් මේක ගෙලිමු කියලා මෙතනට ආදේශ කරනවා. මේකට ආදේශ කරපු ගමන් අපිට එන්නේ r සමානයි f බෙදීම මිමුනේ. ඒතර f කියන්නේ ළමයි r ඍණ 20යි. මොකද r1 හොයන්න කියලා අපි mu කියන්නේ 0.5යි. 0.5 කියලා කියන්නේ භාගය. ඔන්න මේ පැත්තට ඉගෙන ගන්න 0.5යි. r මෙතන r ඍණ 20යි. මෙයා මේ පැත්තට ගියාම 0.5යි r. මෙයා මෙහාට ආවම ධන වෙනවා. මෙතනින් එනවා r සමානයි 40යි නිව්ටන්. r ගේ උත්තරය මට ලැබෙන අවසානයේදී 40යි නිව්ටන්. එහෙනම් 8ට උත්තරය 5 විදියට තමයි ලැබෙන්නේ. හරිද? හොඳයි. එහෙනම් මම තව ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරනවා. ප්‍රශ්න 10ක් කම්ප්ලීට් වෙන්න. හරිද? ප්‍රශ්න 20ම නම් සාකච්ඡා කරන්න බැරුව යයි ළමයි. ප්‍රශ්න 10ක් මම සාකච්ඡා කරන්න ඔයගලන්ට 2005 වෙනකන් තියෙන ප්‍රශ්න. 2004 ප්‍රශ්නෙට ගියොත් 9 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. වස්තුවක් තිරස් මේසයක් මත තබා ඇත. වස්තුව ශුන්‍යයේ සිට ඒකාකාරව වැඩි වන F තිරස් බලයකින් අදිනු ලැබේ. F තිරස් බලයකින් අදිනු ලැබේ. ලැබුණු විට වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලය F විචලනය වඩාත් හොඳින්. දැන් බාහිර බලය පල්ලෙහාට ඝර්ෂණ බලය උඩට. ඉතින් මේ 9 වෙනි ප්‍රශ්නෙට පිළිතුර
කොහොම සරලව ගත්තොත් තුන්වෙනි පිළිතුර කියලා ගන්න පුළුවන් ළමයි. මේකනේ බාහිර බලයත් එක්ක ඝර්ෂණ බලය විචලනය වෙන්නේ මෙන්න මේ විදිහට කලින් දාන්න. හරි. ඔය දෙක අක්ෂ දෙක මාරුණා නම් බාහිර බලය උඩට ඇවිල්ලා ඝර්ෂණ බලය යටට ඇවිල්ලා තිබුණා. එතකොට තමයි අපි දන්න මෙන්න මෙහෙම. මේකට ප්‍රස්ථාර. ඔක අනිත් පැත්ත හැරෙයි. මේක අනිත් පැත්ත හිටලා y අක්ෂයේ x අක්ෂයේ y කරනවා y අක්ෂයේ x කරනවා. එතකොට මෙහෙම තමයි ප්‍රස්ථාරය. ඔක තමයි ඔය පටලවලා දෙන්නේ. අපි බලන්න ඝර්ෂණය කොහෙද තියෙන්නේ බාහිර බලය කොහෙද තියෙන්නේ කියන එක විතරයි මතක තියාගන්න ඕන. මතක තියාගන්න බැරි නම් අවබෝධයෙන් තේරුම් අරගන්න. හරි. දැන් 10 වෙනි ප්‍රශ්නේ හරි වැදගත්. 10 වෙනි ප්‍රශ්නය මම ඔයගලන්ට කලින් සාකච්ඡා කරන්නම් කියප එකක්. ඒ තමයි බයිසිකලයක ක්‍රියාවලිය. මම මේක මෙතනින් සාකච්ඡා කරලා මේ කොටස අවසන් කරන්න. දැන් ළමයි පැන්ඩල් එක තියෙන්නේ මෙන්න මේක විදිහට. හරි. මෙතනින් චේන් එක මෙතනට යන ඔන්න මෙහෙමනේ බයිසිකලයක් පදින්න මේ හැන්ඩල් එක. එතකොට මේක පැන්ඩල් එක ඔන්න ඔය විදිහට බයිසිකලේ ඔන්න ඕනවා. ඒක චලනය වෙන්නේ මෙහෙට. හරි. මේක චලනය වෙනවා නම් රෝද චලනය වෙන්න ඕන අපි දන්නවා. මෙහෙට ගමන් කරන්න ඕන නම් රෝද පෙරලෙන්න ඕනේ මේ පැත්තට. මෙහා මේ පැත්තට පෙරලෙන්න ඕනේ, මෙහා මේ පැත්තට පෙරලෙන්න. එන්නවා මෙහෙම පෙරලි යන්නේ. මෙහෙම පෙරලෙන්න ඕනේ. ඕනේ නේද? ඒත් බයිසිකලේ ඉදිරියට ගමන් කරනවා. එතකොට ළමයි මතක තියාගන්න මේකේ තියෙනවා මේ රෝද දෙකෙන් රෝද දෙකම එළවුම් රෝදේ බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එළවුම් රෝදේ කියන්නේ එළවන රෝදේ. එයා තමයි මේක කරකවන්න හේතු වෙන්නේ. මේ රෝද දෙකෙන් එළවුම් රෝදේ බවට පත් වෙන්නේ මේ රෝදේ. මොකද අපි පැඩල් දෙකෙන් කරකවනවානේ. මේවා මෙහෙට කරකවනවා, මේවා මෙහෙට කරකවනවා. එතකොට මේක කරකවනකොට ඉතින් මේ දැතිත් කැරකෙන ගමම මේ දැත්ත කැරගෙන පටන් ගන්නවා චේන් එක නිසා. එතකොට මේ දැත්ත මෙහෙට කරකවනකොට ඉතින්ම රෝදෙත් කැරකෙනවා. එතකොට මේ රෝදේ විතරයි අපි එළවන්නේ. මේ රෝදේ එළවන්නේ නැහැ. හරිද? මේ රෝදේ එළවනකොට ළමයි බලන්න මම උත්සාහ කරනවා පැඩල් එකෙන් තද කරලා මෙයාව මේ පැත්තට චලනය කරන්න. ඒ කියන්නේ මම මේ පැත්තට චලනය කරන්න උත්සාහ කරනවා. මෙහෙට චලනය කරන්න උත්සාහ කරනවා. මේ දින රෝදේ මම බේම පොළවට ප්‍රෙස් කරලා මම රෝදේ මේ පැත්තට චලිත කරන්න උත්සාහ කරනවා. අන්න ඒක කරන්න උත්සාහ කරනකොට චලිතයට ප්‍රතිවිරුද්ධව මොකද කරන්නේ? හරි. චලිතයට ප්‍රතිවිරුද්ධව මොකද වෙන්නේ ළමයි? චලිතයට ප්‍රතිවිරුද්ධව රෝදේ චලිත වෙන්න හදන්නේ මෙහෙට. චලිතයට ප්‍රතිවිරුද්ධව මොකද වෙන්නේ ළමයි? මේ පැත්තට ඝර්ෂණ බලයක් ඇති වෙනවා. පැහැදිලිද? මේක එළවුම් රෝදේ නිසා කියන්නේ. මෙයාව අපි මෙහෙම චලනය කරන්න උත්සාහ කරනවා. මෙතන උත්සාහ කරනකොට මම චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව මොකද අපි රෝදේ ඇදගෙන යන්න වගේ try කරන ඕන වස්තුවක් ඇදගෙන යන්න උත්සාහ කරනකොට ළමයි හරි ඇදගෙන යන්න උත්සාහ කරනකොට හරිද? ඒ කියන්නේ අර පුෂ් දෙවිගේ ලිස්සලා යන්න වගේ උත්සාහ කරන ලිස්සලා යන්න වගේ උත්සාහ කරනකොට චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලය තියෙනවා. මෙතනදී එන්නේ මේක. එතකොට දැන් ඉස්සරහා රෝදේ ළමයි එහෙම කවුරුත් කරකවන්න try කරන්නේ නැහැ. දැන් රෝදේ කැරකෙන්න ඕනේ. දැන් මේ රෝදේ කැරකෙන්නකොට තමයි රෝද මේ බයිසිකල් ලස්සන පෙරලි ඉගෙන ඉදිරියට යන්නේ. එතන මේ රෝදේ කැරකෙන්න රෝදේ මේ පැත්තට තමයි කැරකෙන්නේ. ඒතර අපි දන්නවා ඉදිරියේදී සාකච්ඡා කරනවා ළමයි යම්කිසි වස්තුවක් කරකවන්න ඕන නම් රෝදයක් කරකවන්න ඕන නම් කැරකෙන්නේ ඝර්ෂණ බලය නිසා. ඒතර මෙයා මේ රෝදේ කරකවන්නේ ඝර්ෂණ බලය. උදාහරණයක් විදිහට පොඩි කාලේ සෙල්ලම් කරත්ත දැකලා තියෙනවා. මේ සෙල්ලම් කරත්තේ රෝදේ හොඳට කැරකෙන්නේ වැලි මත. එහෙම නැත්නම් රළු ගල් තියෙන තැනක රෝදේ කරකවනොත් අපි දන්නා කැරකෙනවා ඒක. හැබැයි ඔය සෙල්ලම් කරත්තය කියලා කියන්නේ මෙන්න මේක. සෙල්ලම් අත් කරත්තය කියන්නේ මේ වගේ රෝදයකට මේ දණ්ඩක් සම්බන්ධ කරලා තියෙන පොඩි එකක්. ඕක දැන් අපි ටයිල් පොළවක් මත එහෙම නිකන් තල්ලු කරගෙන ගියා නම් මේ රෝදේ කැරකෙන්න උත්සාහ කරන්න යනවා නිකන් ලිස්සගෙන යනවා රෝදේ. ඒ කියන්නේ ඝර්ෂණ බලය අඩු වෙනකොට රෝදේ කැරකෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ රෝදේ කැරකෙන්න ඕන නම් ඝර්ෂණ බලය ඕන. එහෙනම් මේ රෝදේ මේට කැරකෙන්නේ ඝර්ෂණ බලය නිසා ඝර්ෂණ බලය ඇති වෙන්නේ මෙහෙට. මේක F1 මේක F2 කියලා ගත්ත හැකි. ඝර්ෂණ බල දෙකේ විශාලත්වයන් අගයන් දෙකක්. මෙන්න මේ විදිහට තමයි ළමයි රෝද දෙක මත ඝර්ෂණ බලයක් නැති වෙන්නේ. පැහැදිලි? රෝද දෙක මත ඝර්ෂණ බලයක් නැති වෙන ක්‍රමවේදය තමයි මේ තියෙන්නේ. එළවුම් රෝදේ මේක නිසා. එළවුම් රෝදේ මේක නිසා. එතකොට ඕගොල්ලන්ට ඒ විදිහටම ගන්නවා ළමයි මේකෙම තියෙනවා ළමයි මේ සෙට් එකේ ඉඳලා අන්තිම ප්‍රශ්නය 20 වෙනි ප්‍රශ්නය ගත්තොත් ඒකත් ඔය කාර් එකක් සම්බන්ධ ඔයගොල්ලෝ අහලා ඇති ඔය 4 wheel වාහන ගැන අහලා තියෙනවා නේද? 4 wheel අහලා තියෙනවා 2 wheel කියලා කියන්නේ rear wheel එක front wheel එක වාහනයක තියෙනවානේ මේ එන්ජින් එකට සම්බන්ධ කරලා තියෙන විදිය. සාමාන්‍යයෙන් එක එක වාහනවල එක එක විදිහට තමයි මේ රෝද සම්බන්ධ කිරීම සිදු වෙන්නේ. හරිද? අපිට වාහනේ මේ පැත්තට යන්නේ කියලා. ඒතකොට සමහර ලාවට සමහර වාහන ළමයි එන්ජින් එක ඉස්සරහා තියෙන්න පුළුවන්, පිටිපස්සේ තියෙන්න පුළුවන්. ඔය හැම දෙයකම උනත් ගොඩක් වෙලාවට වාහනේ කරකවන්නේ ළමයි පිටිපස්සේ රෝදේ. කොහොමද සාමාන්‍ය පිටිපස්සේ රෝදේ තමයි කරකවන්න උත්සාහ කරන්නේ.
ඉදිරි රෝදය කරකවන්න උත්සාහ කරන්නේ නැහැ පිටිපස්සේ රෝදය තමයි කරකවන්නේ. මෙන්න මේ ක්‍රියාවලියම තමයි. එතකොට තමයි පිටිපස්සේ රෝදය කරකවනවා කියලා කියන්නේ ඉබේම ඝර්ෂණ බල ඇති වෙන්නේ මෙන්න මේ විදිහට. ඝර්ෂණ බල ඇති වෙන්නේ මෙන්න මේ විදිහට. මේ ක්‍රියාවලියම තමයි එතන එන්ජින් එකෙන් කරකවන්නේ ළමයි මේ කරකවන්නේ ඩිරෙක්ට්ලිම පිටිපස්සේ රෝදේ. හරිද? රෙයා වීල් එක. අපි හිතමු ඕකේ අනිත් පැත්ත නැහැ කියලා ෆ්‍රන්ට් වීල් එක කරකවන්න උත්සාහ කරා. එතන ෆ්‍රන්ට් වීල් එක කරකවනවා කියලා කියන්නේ මෙයාව කරගෙවුවොත් ඉතින් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් ඕකේ අනිත් පැත්ත. එතන මෙයාව කරකවනවා කියලා කියන්නේ ඝර්ෂණ බලය ඇති වෙන්න ඕනේ. දැන් මෙයාව ඉදිරියට යනවා මේ පැත්තටනේ චලිත කරන්න ඕනේ. මෙයාව ෆ්‍රන්ට් වීල් එක නම් අපි එන්ජින් එක සම්බන්ධ කරලා තියෙන ෆ්‍රන්ට් වීල් එකට දාන්න ඉදිරි රෝදේට. එතන මෙයාව මේ පැත්තට කරකවන්න try කරනවා කියලා කියන්නේ ළමයි චලිත දිශාව මෙහෙටයි රෝදේ තියෙන්නේ ඝර්ෂණ බලය ඇති වෙන්න ඕන නම් මේ පැත්තට. හරිද? එතන මෙයාවත් කරකෙන්න ඕනේ මේ පැත්තට කියලා කියන්නේ එහෙනම් මෙයාව මෙහෙට කරකවන්න ඝර්ෂණ බලය තියෙන්න ඕනේ මේ පැත්තට. හරිද? මේක F1 කියලා ගත්තා මේක F2 කියලා ගත්තා. එතකොට තේරුම් ගන්න ළමයි එළවුම් රෝදය පිටිපස්සේ නම් තියෙන්නේ එළවුම් රෝදය පිටිපස්සේ නම් තියෙන්නේ චලිත දිශාව ඉදිරියට යනකොට රෝදය පිටිපස්සේ නම් තියෙන්නේ ඝර්ෂණ බලයන් දෙක ඇතුළට තමයි මේ විදිහට යොමු වෙලා. හැබැයි එළවුම් රෝදය ඉස්සරහින් තියෙනවා. එළවුම් රෝදය ඉස්සරහින් තියෙනවා නම් ළමයි ඝර්ෂණ බල දෙක දෙපැත්තට යොමු වෙන පරිදි තමයි තියෙන්නේ. ඝර්ෂණ බලය දෙපැත්තට යොමු වෙන පරිදි. දැන් අපි යමු ළමයි 4 wheel වාහනය. 4 wheel වාහනයක් කියලා කියන්නේ රෝද හතරම හරිද? ඒ කියන්නේ පිටිපස්ස රෝද දෙකයි ඉස්සරහා රෝද දෙකයි දෙකම මොකද කරන්නේ ළමයි? එයා මේකට තමයි ඉස්සරහා. හරි? මේකට තමයි චලිතය. ඒ රෝද හතරම මොකද කරන්නේ ළමයි? එන්ජින් එකෙන් චලිත කරනවා. හරිද? එන්ජින් එකෙන් චලිත කරනවා. එන්ජින් එකෙන් බලය දෙනවා මේ රෝද හතරට. එතකොට ළමයි මෙයා ඉදිරියට යන්න ඕන නම් රෝදේ කරකින්න ඕනේ මේ පැත්තට. මේ පැත්තට කරකිනකොට ළමයි ඝර්ෂණ බලය ඉබේම ඇති වෙන්නේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව. මෙයා අපි එලවනවානේ එළවුම් රෝදය. එහෙනම් මේ පැත්තට ඝර්ෂණ බලය ඇති වෙනවා. මෙයාවත් මෙහෙට චලිත වෙන නිසා මෙයාවත් මෙහෙට චලිත කරන්න උත්සාහ කරන නිසා ඝර්ෂණ බලය ඇති වෙන්නේ මේ පැත්තට. F1 F2. එතකොට ළමයි එළවුම් රෝදයක මතක තියාගන්න. එළවුම් රෝදයක ඝර්ෂණ බලය චලිත දිශාවට මේක සමාන 4 wheel වාහනයක. හරි? 4 wheel වාහනයක ඝර්ෂණ බලයන් දෙකම ළමයි චලිත දිශාවට යොමු වෙන පරිදි තමයි තියෙන්නේ. හරිද? ඔක හරියට තේරුම් ගත්තා නම් 20 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අපිට හොයාගන්න පුළුවන් වෙනවා. හරි? හොඳයි. ඔන්න ඔය ආකාරයට මම එහෙනම් ඝර්ෂණය සම්බන්ධව සාකච්ඡා කිරීම අවසන් කරනවා. පාස් පේපර්ස් වලින් තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කිරීම සිදු කරේ. ඒතර ඉතිරි ප්‍රශ්නත් සාකච්ඡා කරලා බලන්න. හරිද? මේ මෑතක ආපු ඝර්ෂණ බලය සම්බන්ධ ප්‍රශ්නත් හොයාගෙන කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට තව දේවල් ඔයගොල්ලන්ගේ බුද්ධියට ගෝචර වෙන්න පටන් ගන්නවා. හරිද? ඒතර ඕනම ගානක් හදාගන්න පුළුවන් හැකියාව ඔයගොල්ලන්ට ලැබෙනවා. හොඳයි එහෙනම් මම මෙතන වීඩියෝ එක අවසන් කරනවා. අපි තවත් ඉදිරියේදී තවත් කොටස් ගණනය කිරීම එක සහ පාඩම් මාලාවන් එක්ක නැවත එකතු වෙමු.